ළමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ විවිධ අණුක ප්‍රභේදවල මධ්‍ය පරමාණුව මුහුම්කරණය වී ඇති ආකාරය. ගිය පාඩමේදී අපි අවසානට සාකච්ඡා කළා අවසන් කරේ මීතේන් වල කාබන්හි මුහුම් කරන අවස්ථාව පිළිබඳව. අද බලමු ඇමෝනියා වල නයිට්‍රජන් පරමාණුව බන්ධන සාදා ගැනීමේදී කවර මුහුම් කරණයක්ද වෙන්නේ කියලා. බලන්න. නයිට්‍රජන් ඇමෝනියා වල මධ්‍ය පරමාණුව නයිට්‍රජන්නේ. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය පරමාණුක ක්‍රමාංකය 7යි. 1s2 2s2 2p3. නයිට්‍රජන් වල සංයුජතා කවචය ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 5 තමයි බන්ධන සෑදීමට සහභාගී වෙන්නේ. මෙතන තියෙනවා වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක්. ඒ වියුග්ම ඉලෙක්ට්‍රෝන 3යි යුග්ම මේ S උපශක්තිවන්ත වෙ තියෙන ඉලෙක්ට්‍රෝනයි එකට එකතු වෙලා මුහුම්කරණය වෙනවා sp3 නම් මුහුම් කාක්ෂික 4ක් හදනවා. 4ක්. S එකයි p3යි මුහුම්කරණය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන යුග්මයක් ඇති 2s කාක්ෂිකයත් වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති p කාක්ෂික තුනත් එකට එක්වීමෙන් මෙතන වෙනවා sp3 මුහුම් කාක්ෂික 4ක් හදනවා. ඒ මුහුම් කාක්ෂික 4න් මුහුම් කාක්ෂික 3ක තියෙන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින්. ඒ මුහුම් කාක්ෂික 3ක ඇති වියුග්ම ඉලෙක්ට්‍රෝන පවතින ඒ මුහුම් කාක්ෂික තමයි හයිඩ්‍රජන් සමග රේඛීය අතිච්ඡාදනලා NH බන්ධන හදන්නේ මේ විදිහට. දැන් මෙතන නයිට්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති sp3 මුහුම් කාක්ෂිකය සෑදලා තියෙන්නේ. ඒ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති sp3 මුහුම් කාක්ෂිකය තමයි හයිඩ්‍රජන් පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 1s පරමාණුක කාක්ෂිකය සමග රේඛීය අතිච්ඡාදනය වෙලා NH සිග්මා සහසනුජ බන්ධනය හදන්න. මේ විදිහට N වටා NH සහසනුජ බන්ධන 3ක් හදන්න වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති මුහුම් කාක්ෂික 3ක් අවශ්‍යයි. ඒතර sp3 මුහුම්කරණයේදී වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති මුහුම් කාක්ෂික 3ක් තියෙනවා. ඒ මුහුම් කාක්ෂික 3 තමයි මේ ආකාරයේ NH බන්ධන 3ක් හදන්නේ. දැන් ළමයි සංයුජතා කවචයේ තිබුණේ 2s වල ඉලෙක්ට්‍රෝන 2යි 2p වල ඉලෙක්ට්‍රෝන 3යි. මෙන්න මේ දෙවර්ගයකට එකතු වෙලා තමයි මුහුම්කරණය වෙන්නේ. අපි බලමු මේ මුහුම්කරණය වෙන වෙලාවේදී සංයුජතා කවචවල ශක්තිය වෙනස් වන ආකාරය බලන්න. මේ බලන්න 2s නයිට්‍රජන් වල සංයුජතා කවචයේ 2s වල ඉලෙක්ට්‍රෝන 2යි 2p වල වියුග්ම ඉලෙක්ට්‍රෝන 3යි. දැන් මෙන්න මේ 2s වල තියෙන ඉලෙක්ට්‍රෝන 2යි 2p වල වියුග්ම ඇති ඉලෙක්ට්‍රෝන 3යි. එකට එකතු වෙලා මේ භූමි අවස්ථාවේ භෞම අවස්ථාවේ මේ දෙවර්ගයකට එකතු වෙලා මෙතන එක කාක්ෂිකයයි 2s මෙතන 2p කාක්ෂික 3යි. සේරම එකට එකතු වුණා කාක්ෂික 4ක් වෙනවා. කාක්ෂික 4ක එකතුවකින් හැදෙනවා මුහුම් කාක්ෂික 4ක්. ඒකේ නම S මෙතන p3යි. sp3 මුහුම් කාක්ෂික මෙතේ sp3 මුහුම් කාක්ෂික හැදෙන්නේ 2s සහ 2p කාක්ෂික වල සහභාගීත්වයෙන්. ඒ නිසා මුහුම් කාක්ෂික වල ශක්තිය 2sට වඩා වැඩි 2pට වඩා අඩුයි. නිතරම පරමාණුක කාක්ෂික එකට එකතු වෙලා මුහුම්කරණයක් වන අවස්ථාවකදී ඒ මුහුම් කාක්ෂික වල ශක්තිය මුහුම්කරණයට භාජනය වන කාක්ෂිකයන්ගේ ශක්තියින් අතරාගයකට ලැබෙනවා. ශක්තියින් අතරාගයකට කියලා කියන්නේ 2sට වඩා වැඩි 2pට වඩා අඩුයි. අතර අවස්ථාවක මෙතෙන් sp3 මුහුම් කාක්ෂික තුනේම ශක්තිය එක හා සමානයි.
sp3 මුහුම් කාක්ෂික 4ක් සෑදී ඇති අතර එහි එක මුහුම් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන යුග්මයක් පවතී. මෙතෙන් ඉලෙක්ට්‍රෝන යුග්මයක් අනිත් මුහුම් කාක්ෂික තුනේ වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන. අන්න ඒවයි සහභාගීත්වයෙන් තමයි බන්ධන හදන්නේ. වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති මුහුම් කාක්ෂික තුනක් තියෙනවා. ඒව තමයි යුග්ම වෙන්නේ බන්ධන සෑදීමේදී. සන්නිජතා කවච ඉලෙක්ට්‍රෝන 5යි 5 8 වෙනවා මේ වියුග්ම ඒවා යුග්ම වීමේදී. ඉලෙක්ට්‍රෝන 3ක සහභාගීත්වය අවශ්‍යයි මේවා යුග්ම වීම සඳහා. බලමු ඒ අවස්ථාව. මේ බලන්න. sp3 මුහුම් කාක්ෂික 4. ඒ මුහුම් කාක්ෂික 4න් මුහුම් කාක්ෂික 3ක තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඒ වියුග්ම ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් වල එකස් කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක රේඛා අතිච්ඡාදනය වෙනවා. මේ විදිහට සහසන්නිජ බන්ධන 3ක් හදනවා. තොර NH බන්ධනය හදන්නේ NH සහසන්නිජ බන්ධනය හැදෙන්නේ ඔබට ඉතා පැහැදිලි වෙන්න ඕන නාඩිෂන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති sp3 මුහුම් කාක්ෂිකයත් හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති S කාක්ෂිකය රේඛා අතිච්ඡාදනය. නාඩිජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනය ඇති sp3 මුහුම් කාක්ෂිකයත් හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති එකස් පරමාණු කාක්ෂිකයත් රේඛා අතිච්ඡාදනයෙන් නස්ති දෙකේ ආකන රේඛාව මත කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන් ඒක තමයි රේඛා අතිච්ඡාදනය. සිග්මා සහසන්නිජ බන්ධනයක් හදනවා. සිග්මා සහසන්නිජ බන්ධනයක් සාදනවා. ඒ ආකාරයේ සිග්මා සහසන්නිජ බන්ධන 3ක් මේ තියෙන. මේ සියලුම සහසන්නිජ බන්ධන හැදෙන්නේ කාක්ෂික වල රේඛා අතිච්ඡාදනයෙන්. මොනවද රේඛා අතිච්ඡාදනය වෙන්නේ? නාඩිජන වල sp3 හයිඩ්‍රජන් වල 1s. මේ තමයි n මත තියෙන එකසර යුග්මය. දැන් අයි අපි sp3 මුහුම් කරණය ගත්තේ. ඇයි නාඩිජන් වල p කාක්ෂික 3ක් තිබුණානේ? ඒ p කාක්ෂික 3 හයිඩ්‍රජන් වල එකස් කාක්ෂික සමග රේඛා අතිච්ඡාදනයෙන් NH සහසන්නිජ බන්ධන 3 සෑදීම ගැන පැහැදිලි කරන්න බැරි ඇයි? ඇයි අපි මේ වගේ මුහුම් කරණයකට ගියේ? බලමු ඒකට හේතුව කියන්න. මේ බලන්න ඇමෝනියා වල NH බන්ධන 3ක් තියෙනවා. මෙතන එකසර යුග්මයක් තියෙනවා. මේ එකසර යුග්මයෙන් ඉලෙක්ට්‍රෝන රහිත H ධනායනයකට මේ එකසර යුග්මය දීලා නාඩිජන් සාදනවා මෙතන දායක බන්ධනයක්. දායක බන්ධනය හැදුනන් පස්සේ ඇමෝනියම් අයනය හැදෙන්නේ. මේ ඇමෝනියම් අයනයේ NH බන්ධන සියල්ලම සර්ව සමානයි. සර්ව සමානයි. ඉන් අදහස් වෙන්නේ මේ බන්ධන තුනම සාධන කාක්ෂිකයක් තමයි මේ දායක බන්ධනය සෑදීමටත් සහභාගී වෙන්න ඕනේ. බන්ධන හතරම සර්ව සමාන වෙන්න නම් එකම වර්ගයේ කාක්ෂික සහභාගීත්වය අවශ්‍යයි මේ හයිඩ්‍රජන් සමග බන්ධන හදන්න. අපි නාඩිජන් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සන්නිජතා කවචයේ වින්‍යාසය සැලකුවම 2s2 2p3 තිබුණේ. මෙන්න මේ ආකාරයි. p කාක්ෂික 3ක ඉලෙක්ට්‍රෝන 3ක් තිබුණා. අපි p කාක්ෂික වල සහභාගීත්වයෙන් මේ බන්ධන සෑදනයයි කියලා උපකල්පනය කළා නම් අපිට ඉතුරු වෙන්නේ n මත s කාක්ෂිකේ ගෝලාකාර s කාක්ෂිකේ. p කාක්ෂික වල හැඩයයි s කාක්ෂික වල හැඩයයි වෙනස්. p
P කාක්ෂික තුනෙන් බන්ධන තුන හැදුවා කියලා උපකල්පනය කළා නම් මෙන්න මේ S කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුග්මයෙන් තමයි මේ බන්ධනය හැදෙන්නේ. එසේ වුණා නම් මේ NH බන්ධන වලට වඩා වෙනස් මේ බන්ධනය. හේතුව මේ NH බන්ධන සෑදීමට P කාක්ෂික සහභාගී කරවා ගත්තා නම් මේ බන්ධනය හදන්න සම්බන්ධ කරගන්න වෙන්නේ S කාක්ෂිකය. එසේ වුණා නම් N වඩා තියෙන බන්ධන තුනක් එක වගේ තව බන්ධනයක් ඊට වඩා වෙනස්. දිගෙන් වෙනස්. බන්ධන දිගෙන් වෙනස්. බන්ධන ශක්තිය වෙනස්. කාක්ෂික වෙනස් වීම නිසා. නමුත් ඇමෝනියම් වල NH බන්ධන හතරම සර්ව සමයි. ඒ නිසා කාක්ෂික හතරම සර්ව සම වෙනවා. අන්නේ නිසා තමයි නායිට්‍රජන් sp3 මොහොම් කරට යන්නේ. නායිට්‍රජන් S1යි P3 එකට එකතු වෙලා sp3 නම් මොහොම් කාක්ෂික හදනවා හතරක්. sp3 මොහොම් කාක්ෂික හතරක් හදනවා කියන්නේ ඒ මොහොම් කාක්ෂික හතරම අවකාශීය ව්‍යාප්තිය, අවකාශීය ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය, හැඩය, ශක්තිය එක හා සමානයි. එසේනම් එක හා සමාන කාක්ෂික හතරකින් මේ ආකාරයේ sp3 නම් එක හා සමාන කාක්ෂික හතරකින් මොහොම් කාක්ෂික හතරකින් NH බන්ධන තුනක් ආරම්භයේදී සෑදුවා නම් ඉතිරි එකසර යුග්මය සහිත කාක්ෂිකයත් sp3. එසේනම් ඒ sp3 මොහොම් කාක්ෂිකනොත් මේ H ධනායනය සමග සම්බන්ධ වෙන්නේ මේ ආකාරයෙන්ම සමාන වූ සර්ව සමාන වූ බන්ධනයක් ඇති කරගනිමින්. අන්නේ නිසා තමයි නායිට්‍රජන් පරමාණු ඇමෝනියා සෑදීමේදී sp3 මොහොම් කරණය ගැන කතා කරන්නේ. එසේනම් ඔබට දැන් පැහැදිලි නායිට්‍රජන් වඩා ඇමෝනියා වල නායිට්‍රජන් වඩා බන්ධන තුනයි එකසර යුග්මයයි. නායිට්‍රජන් වඩා බන්ධන තුනයි එකසර යුග්මය තිබේ නම් බන්ධන තුන සෑදීමට මොහොම් කාක්ෂික තුනයි එකසර යුග්මය සඳහා එක මොහොම් කාක්ෂිකයයි. එසේනම් සියලුම මොහොම් කාක්ෂික සංඛ්‍යාව 4ක් වේ යුතුයි. මොහොම් කාක්ෂික 4ක් හැදෙන්න නම් S කාක්ෂිකය සහ P කාක්ෂික තුනක් සහභාගී විය යුතුයි. මේ අනුව ඔබට දැන් පැහැදිලි ඇමෝනියා වල මධ්‍ය පරමාණු නායිට්‍රජන් හි මොහොම් කරණය sp3. මේ බලන්න නායිට්‍රජන් වල sp3 මොහොම් කාක්ෂික තුනම හයිඩ්‍රජන් වල එකේ සමග රේඛීය අතිච්ඡාදනය වෙලා මේ සිග්මා බන්ධන තුන හදනවා. එතෙන්දී මොහොම් කාක්ෂික වල වියුග්ම තිබු ඉලෙක්ට්‍රෝනය යුග්ම වෙනවා S වල ඉලෙක්ට්‍රෝනයත් එක්ක. මොහොම් කාක්ෂිකයේ වියුග්ම තිබු ඉලෙක්ට්‍රෝනය S කාක්ෂිකයේ තිබුච්ච ඉලෙක්ට්‍රෝනය සමග එකතු වෙලා යුග්ම වෙනවා. ඒ නිසා නායිට්‍රජන් වඩා මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි එකසර යුග්මයත් එක්ක 8යි අෂ්ටකය සම්පූර්ණයි. මොහොම් කාක්ෂික 4ක් අවකාශීය ව්‍යාප්තිය චතුස්ථලාකාරයි. ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය යුගල් 1යි 2යි 3යි 4යි. නායිට්‍රජන් හි සංයෝජක කවච ඉලෙක්ට්‍රෝන 5යි තිබුණේ. හයිඩ්‍රජන් පරමාණු තුනෙන් 3ක් ආව 8යි. ඉලෙක්ට්‍රෝන 8යි කියන්නේ යුගල් 4යි. මේ යුගල් 4 1යි 2යි 3යි 4යි. අවකාශීය ව්‍යාප්තිය චතුස්ථලාකාරයි. ප්‍රභේදයේ හැඩය ගත්තොත් මේ බන්ධන තුන මේ එකසර යුග්මය ප්‍රභේදයේ හැඩය එන්නේ පිරමිඩ ආකාර. ප්‍රභේදයේ හැඩය පිරමිඩ ආකාරයි. නමුත් මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තිය චතුස්ථලාකාරයි. කාක්ෂික රූප සටහන මේ ප්‍රභේදයේ හැඩය මේ කෝණය අංශක 109ට වඩා අඩුයි. මේ චතුස්ථලාකාර ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තිය මේ එකසර යුග්මේ විකර්ෂණය බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම අතර විකර්ෂණයන්ට වඩා එකසර යුග්මේ විකර්ෂණය වැඩි. ඒ නිසා බන්ධන ටිකක් ලම් වෙනවා. ඒ නිසා චතුස්ථලීය කෝණය අංශක 109.5යි. ඒකට වඩා ටිකක් අඩු වෙනවා මේ එකසර යුග්මේ විකර්ෂණයේ අධිකතාව නිසා. ඒ සම්බන්ධන කෝණය
අංශක 109ට වඩා අඩුයි. අංශක 107.3ක් විතර තියෙන්නේ. ඇමෝනියා වල බන්ධන කෝණය. මේකේ කෝණය අංශක 107.3. මේ ඇමෝනියා. අපි දැන් බලමු. ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය. යුගල් 4යි. බන්ධන යුගල් 3යි එකසර යුගලයි. ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය. ඇමෝනියා අණුවේ පිරමිඩාකාර හැඩය හා බන්ධන කෝණ. ඇමෝනියා අණුවේ හැඩය පිරමිඩාකාරයි කියලා ගන්නේ. නමුත් ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය චතුස්තලාකාරයි. මේ යුගල් 4යි චතුස්තලීය. යුගල් 4 චතුස්තලාකාරයි. නමුත් හැඩය ගත්තොත් හැඩය ගන්නේ පිරමිඩීය ආකාරයට. මේ තියෙන්නේ මේ කොටස විතර හැඩයට එන්නේ. එතනින් පහළ කොටස. අංශක 107යි. එකසර යුග්මේ විකර්ෂණ බලය අධික නිසා බන්ධන කෝණය ටිකක් අඩු වෙනවා. චතුස්තලීය ආකාරයට යුගල් 4 ව්‍යාප්ත වෙන නමුත් එක ඉලෙක්ට්‍රෝන යුගලයක ව්‍යාප්තිය අධිකයි. ඒ එකසර යුගලයේ ව්‍යාප්තිය අධිකයි. ඒක නිසා මේ බන්ධන ලම්බ වෙනවා 107 දක්වා. මේ අණුව ඇමෝනියා අණුවේ හැඩය පිරමිඩාකාරයි. ඇමෝනියා වල නයිට්‍රජන් මධ්‍ය පරමාණු වඩා ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය චතුස්තලාකාරයි. මේ බලන්න 2s 2p नाइट्रोजन वल सानिध्यता कवचे දෙකේ වල ඉලෙක්ට්‍රෝන දෙකයි දෙක p වල ඉලෙක්ට්‍රෝන තුනක් තිබුණා. මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තුන. හයිඩ්‍රජන් පරමාණු තුනක මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති හයිඩ්‍රජන් පරමාණු තුනක් මේවත් එක්ක යුග්ම වෙනවා. මේ තියෙන අවස්ථාව. මේ ඉලෙක්ට්‍රෝනේ මෙයත් එක්ක එකතු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනේ මෙයත් එක්ක එකතු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනේ මෙයත් එක්ක එකතු වෙනවා. මේ විදිහට n වටා සහසන්නිජ බන්ධන තුනක් හදනවා. මෙන්න sp3 බොහොම කරන්නේ. නාඩජනට සහසන්නිජ බන්ධන තුනක් හදන NH බන්ධන තුනක් මේක සරීප් මේ හැඩය ඇමෝනියා හැඩය කියන්නේ මේ කොටස. පිරමිඩ ආකාරයි. නමුත් ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය චතුස්තලීයයි. n වඩා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් තියෙන යුගල් ගාන 4යි සියල්ලම. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර යුගල් එකතුවට සමාන මොහොම් කාක්ෂක සංඛ්‍යාවක් තිබිය යුතුයි. බන්ධන යුගල් 3යි එකසර යුගල් 1යි. මුළු යුගල් සංඛ්‍යා 4යි. මධ්‍ය පරමාණු වඩා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර යුගල් සංඛ්‍යාව එකතුවට සමාන මොහොම් කාක්ෂක සංඛ්‍යාවක් තිබිය යුතුයි. මේ ඉතා වැදගත්. මේ ඉතා වැදගත්. මධ්‍ය පරමාණු වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව එකතුවට සමාන මොහොම් කාක්ෂික සංඛ්‍යාවක් තිබිය යුතුයි. දැන් නයිට්‍රජන් වටා සහසන්නිජ බන්ධන තුන ඇමෝනියා වල NH3. තොර සහසන්නිජ බන්ධන තුනට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. n මත තියෙන එකසර යුගලයක්. සේරම යුගල් 4යි. ඒ නිසා මොහොම් කාක්ෂික 4ක් වෙනවා. මේ බන්ධන යුගල් 3යි එකසර යුගලයි. අපිට ඕනම වෙලාවක මේ විදිහට ගණන් හදලා ගන්න පුළුවන්. මේ බලන්න ඇමෝනියා n වඩා සනිජත කවච ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන් පරමාණු තුනෙන් එක ගානේ 3යි. ඉලෙක්ට්‍රෝන 8යි. යුගල් 4යි. මුළු ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. මුළු ඉලෙක්ට්‍රෝන යුගල් 4න් එක තමයි දෙකට බෙදෙන්නේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සහ එකසර කියලා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සහ එකසර බන්ධන 3යි එකසර 1යි. මුළු සංඛ්‍යා 4යිනේ. ඒ නිසා මොහොම් කාක්ෂක 4ක් ඕන. මුළු යුගල් සංඛ්‍යා 4 නම් මොහොම් කාක්ෂක 4යි. ඒ මොහොම් කාක්ෂක 4න් 3ක් මේ තියෙන්නේ. sp3 මොහොම් කාක්ෂකයේ
हाइड्रोजन वල एक සමග රේඛිය අතිච්ඡාදන රේඛිය අතිච්ඡාදන රේඛිය අතිච්ඡාදන මේ එකසර යුග්මය. මුම් කාක්ෂික හතරයි. ඒ ඔබ ඉගෙන ගත්තේ ඇමෝනියා වල. නයිට්‍රජන් වටා සිග්මා බන්ධන 3යි. ඊට අමතරව එකසර යුග්මයයි. සේරම මුම් කාක්ෂික හතරයි. sp3. මේ මුම් කාක්ෂික සහභාගීත්වයෙන් තමයි මේ බන්ධන 3. ඊට අමතරව එකසර යුග්මයේ තියෙන sp3 මුම් කාක්ෂිකේ. අපි දැන් බලමු ජලය. ජලයේ මුහුම්කරණය ගැන. අපි ජලාණුව ගත්තොත් ජලාණුවේ මධ්‍ය පරමාණු ඔක්සිජන්. බලන්න ඔක්සිජන්හි සනිජත කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඔක්සිජන් වල සනිජත කවචයට හයිඩ්‍රජන් පරමාණු දෙකෙන් එකතු වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. මේ අනුව මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. ඉලෙක්ට්‍රෝන යුගල් ගත්තොත් ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. මේ යුගල් 4ෙන් ඔක්සිජන් වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 2යි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 2යි. ඉතුරු ඒවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 2යි. මුළු යුගල් 4 නම් මුහුම් කාක්ෂික 4ක් ඕන. මුහුම් කාක්ෂික 4ක් නම් ඒ මුහුම්කරණය වෙන්න ඕනේ S1යි P3යි. S1යි P3යි. P3යි S1යි. sp3 තර මුහුම් කාක්ෂික 4. මේ අනුව මුළු ඉලෙක්ට්‍රෝන ගාන 4ක් නිසා මුහුම්කරණය sp3 මුහුම්කරණය වෙන්න ඕන. මේක අවසාන ප්‍රතිඵලය sp3 මුහුම්කරණය. sp3 මුහුම්කරණය වෙන්න ඕන. sp3 මුහුම්කරණය. මේ අනුව ජලාණුවේ ඔක්සිජන් මධ්‍ය පරමාණුව sp3 මුහුම්කරණය වෙලා මුහුම් කාක්ෂික 4ක් හදන්න ඕන. ඒ මුහුම් කාක්ෂික 4ෙන් මේ තමයි මුහුම් කාක්ෂික 2ක් හයිඩ්‍රජන් වල එකේ සමග රේඛිය අතිච්ඡාදනය වෙන. ඔක්සිජන් වල මුහුම්කරණය sp3 වේ යුතුයි. බලමු කොහොමද මේ මුහුම්කරණය වෙන්නේ කියලා. මේ මුහුම් කාක්ෂික 4 ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. ඒ යුගල් 4 අවකාශ ව්‍යාප්තිය චතුස්තලාකාරයි. ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්තිය චතුස්තලාකාරයි. බලමු මේ මුහුම්කරණය වන ආකාරය. මේ බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔක්සිජන් වල සනිජත කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 2s2 2p4. p කාක්ෂික 3ක ඉලෙක්ට්‍රෝන ගත්තොත් කාක්ෂික 2ක තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් එකක යුග්ම. දැන් මෙතන s කාක්ෂිකයයි මෙතන p කාක්ෂික තුන sp3 මුහුම්කරණය. මේ sp3 මුහුම්කරණය ගැන කතා කරනකොට ඒ sp3 මුහුම් කාක්ෂික 4ෙන් මුහුම් කාක්ෂික 2ක සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන යුග්මය බැගින් තියෙනවා. එකක යුග්මයක් තවත් එකක යුග්මයක්. මුහුම් කාක්ෂික 4ෙන් මුහුම් කාක්ෂික 2ක වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් තියෙනවා. අන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් තියෙන මුහුම් කාක්ෂික තමයි යුග්ම වෙලා මේ ස්ථායීකරණය වෙන්නේ. මේ අනුව ඔක්සිජන් හි වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති sp3 මුහුම් කාක්ෂික. හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති එකස් පරමාණුක කාක්ෂිකය සමග රේඛීය අතිච්ඡාදනය වෙලා හැදෙනවා සිග්මා සහසනජ බන්ධනයක්. ඒ විදිහට ඔක්සිජන් පරමාණුව රේඛීය අතිච්ඡාදන දෙකකින් සිග්මා සහසනජ බන්ධන දෙකක් හදනවා. මේ අවස්ථාව. මේ තියෙන ඔක්සිජන් වල sp3 හයිඩ්‍රජන් වල 1s රේඛීය අතිච්ඡාදනය. මෙන්න මේ sp3 මුහුම් කාක්ෂිකය තමයි
හයිඩ්‍රජන් වල එකස් සමග රේඛිය අතිච්ඡාදනය වෙන්නේ. sp3 මුහුම්කරණයේදී මේ විදිහට sp3 මුහුම් කාක්ෂික 4ක් හදනවා. මේ ආකාරයෙන්. ශක්තිය අතේක හා සමානයි. අවකාශීය ව්‍යාප්තිය අතේක හා සමානයි. ශක්තිය අතින් හා අවකාශීය ව්‍යාප්තිය අතින් කියන්නේ හැඩය අවකාශයේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තන ආකාර එක හා සමාන වන කාක්ෂික 4න් කාක්ෂික දෙකක සම්පූර්ණම ඉලෙක්ට්‍රෝන යුග්මය බැගින් තියෙන යුග්ම වෙලා මේකේ කාක්ෂික දෙකක sp3 මුහුම් කාක්ෂික දෙකක ඉලෙක්ට්‍රෝන යුග්මය තියෙන වියුග්ම මුහුම් කාක්ෂික දෙකක් තියෙනවා. ඒ වියුග්ම මුහුම් කාක්ෂික ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති නැත්නම් තනි ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති මුහුම් කාක්ෂික තමයි හයිඩ්‍රජන් වල එකස් කාක්ෂික එක රේඛිය අතිච්ඡාදනය වෙන්නේ. මෙන්න මේ ආකාරයට OH බන්ධනය හැදෙන්නේ. ඔක්සිජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති sp3 මුහුම් කාක්ෂිකයත් හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති එකස් පරමාණු කාක්ෂිකයත් රේඛිය අතිච්ඡාදනය. මෙති ඔක්සිජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති sp3 මුහුම් කාක්ෂිකය. හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති එකස් පරමාණුක කාක්ෂිකය. මේ රේඛිය අතිච්ඡාදන OH බන්ධනයට අදාළ කාක්ෂික රූප සරහන. මේ එවැනි බන්ධන දෙක ඕවට සිග්මා සහ සනිජ බන්ධන දෙක sp3 1s රේඛිය අතිච්ඡාදන. මේ අනුව ජල අණුවේ මධ්‍ය පරමාණු මුහුම්කරණය sp3 බලන්න ඔක්සිජන්හි සනිජතා කවච ඉලෙක්ට්‍රෝන 6යි. H පරමාණු දෙකෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙනවා 8යි. දෙකෙන් බෙදුවම ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. යුගල් 4න් බන්ධන යුගල් 2යි. ඉතුරු එකසර. එකසර යුගල් 2යි බන්ධන යුගල් 2යි. මුළු යුගල් 4යි. මුළු යුගල් 4 නම් මුහුම් කාක්ෂික 4යි. විකර්ෂණ ඒකක 4යි. එහෙනම් මුහුම් කාක්ෂික 4යි. මුහුම් කාක්ෂික 4 නම් sp3 S එකයි p3යි මුහුම් කරන්නේ sp3 බලන්න ජල අණුවේ බන්ධන යුගල් එකසර යුගල් මේ යුගල් 4 අවකාශීය ව්‍යාප්තිය චතුස්තලාකාරයි. sp3 මුහුම් කාක්ෂික අතර විකර්ෂණය ගොඩක් වැඩි. ඒ නිසා මේ බන්ධන යුගල් දෙක ලම් වෙනවා. මේ ආකාරයට මෙතන ජල අණුවේ මධ්‍ය පරමාණු ඔක්සිජන් ඔක්සිජන්ට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මේ තමයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක. එකසර යුගල් අතර විකර්ෂණය ඉතා වැඩි. මේ නිසා මේ විකර්ෂණය ඉතා අධිකයි. ඒ වගේම එකසර හා බන්ධන අතර විකර්ෂණය ඊට සාපේක්ෂව අඩුයි. මේ ආකාරයට මේ විකර්ෂණය අධික වීම නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ලම් වෙනවා. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තිය චතුස්තලාකාර වුණත් චතුස්තලයක බන්ධන කෝණයේ අංශක 109.5යි. බන්ධන කෝණයේ අංශක 109.5යි. එhmenan මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර බන්ධන කෝණයේ අංශක 109.5කට සීමා වෙන්න ඕන. නමුත් ඊට වඩා අඩුයි. හේතුව මේ එකසර යුගල් අතර විකර්ෂණය ඉතා අධිකයි. ඒ නිසා මේවා වකුඩු ගැහෙනවා. ලම් වෙනවා බන්ධන. ඒ නිසා මේ කෝණය අංශක 104.5ක් දක්වා විතර අඩු වෙනවා. ජල අණුවේ බන්ධන කෝණය 104.5ක් විතරයි. දැන් ඇමෝනියා ගත්තොත් ඇමෝනියා වල N
එකසර යුග්ම එකයි තිබුණේ. එකසර යුග්ම එකක් තියෙන වෙලාවේදී විකර්ෂණ ඇති වෙන්නේ එකසර හා බන්ධන අතර විතරයි. අනිත් ඒවා බන්ධන. මේ විකර්ෂණය වැඩි. එකසර හා බන්ධන අතර විකර්ෂණය අධිකයි. බන්ධන අතර විකර්ෂණයට වඩා. ඒ නිසා යම් බලපෑමක් තියෙන මේ කෝණය ටිකක් අඩු වෙනවා. අංශක 109.5ට වඩා ටිකක් අඩු වෙනවා. 107.3ක් විතර. එකසර යුග්ම එකක් තියෙන නිසා. මෙතන එකසර යුග්ම දෙකක් තියෙන නිසා විකර්ෂණය තවත් වැඩි. ඒ නිසා 104.5 දක්වා තවත් බන්ධන කෝණය අඩු වෙනවා. ඔක්සිජන් වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 4යි. නාරිචන් වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 4යි. මේ ප්‍රභේද දෙකේම මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය ඉලෙක්ට්‍රෝන යුගල් වල අවකාශ ව්‍යාප්තිය චතුස්තලාකාරයි. නමුත් එකසර යුගල් අතර එකසර අතර විකර්ෂණය අධික නිසා මේ බන්ධන කෝණ බෙහෙවින්ම අඩු වෙනවා. මේ අවස්ථාවට සාපේක්ෂව ඔබට දැන් නිගමනය කරන්න පුළුවන් එකසර යුග්ම සංඛ්‍යාව වැඩි වන විට බන්ධන කෝණය මීට සාපේක්ෂව මෙතන අඩු වී ඇති බව. මේ තමයි ජලාණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් මේ එකසර යුගල්. sp3 මුහුම් කාක්ෂික මත එකසර ඉලෙක්ට්‍රෝන පැතිරී ඇති ආකාරය. මේ තමයි OH බන්ධනය සෑදී ඇත්තේ O වල sp3 මුහුම් කාක්ෂිකය සහ හයිඩ්‍රජන් වල AKS පරමාණු කාක්ෂික රේඛීය අතිච්ඡාදනය. ඔක්සිජන් පරමාණුවක සනජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබුණා. 16 වෙනි කාණ්ඩය ඔක්සිජන්. දෙක S වල ඉලෙක්ට්‍රෝන 2යි. දෙක P වල ඉලෙක්ට්‍රෝන 4යි. දෙක S දෙක P. P වල තියෙන වියුග්ම ඇති ඉලෙක්ට්‍රෝන මේ. P කාක්ෂිකයේ යුග්ම ඉලෙක්ට්‍රෝන සහ වියුග්ම මේ අවස්ථා. සනුජත කවචයේ ස්ථායි වෙන නම් 2S2 2P4 2P4 2P6 වෙන්න ඕන. මේවා යුග්ම වෙන්න ඕන. ඒවා යුග්ම වෙනවා නම් මෙතනටත් ඉලෙක්ට්‍රෝන එකක් එකතු වෙන්න ඕන. මෙතනටත් ඉලෙක්ට්‍රෝන එකක් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණුව ඒ ඔක්සිජන් පරමාණුවේ සනුජත කවචයේ වේග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති P කාක්ෂික දෙකක් තියෙනවා. ඒවා යුග්ම වීමෙන් ස්ථායීකරණය විය හැකියි. ඔක්සිජන් හි සනුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් වෙන නම් තා පිටින් දෙකක් ගන්න ඕන. ඉලෙක්ට්‍රෝන 8ක් වුණාම මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 4යි. යුගල් 4යි කියන්නේ බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. ජලාණුවේ ඔක්සිජන් වල බන්ධන යුගල් 2යි තියෙන්නේ. අනිත් ඒවා එකසර. ඒතර මෙතෙන්දී මෙන්න මේ 2S සහ 2P මේ කාක්ෂික තුනයි 2S කාක්ෂිකයි මේ සියල්ලම එකට එකතු වෙලා තමයි මුහුම්කරණය වෙන්නේ. 2S කාක්ෂිකය සහ 2P කාක්ෂික තුන. මුහුම්කරණ භාජනන කාක්ෂික සංඛ්‍යාව 2S හා 2P කාක්ෂික තුන 4යි. ඒ නිසා සම ශක්තිය ඇති ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තියක හා සමාන වූ මුහුම් කාක්ෂික 4ක් හදනවා. ඒ මුහුම් කාක්ෂික 4යි තමයි sp3 මුහුම්කරණය. මේ මුහුම් කාක්ෂික වල ශක්තිය මුහුම්කරණයට භාජනය වන කාක්ෂික වල ශක්තියන්ගේ අතරමැදි අවස්ථාවක්. ඒ කියන්නේ 2Sට වඩා ශක්තිය වැඩි මේ තුන්දෙනාගේ 2Pට වඩා අඩුයි. ඒ අතරමැදි අවස්ථාව. මුහුම්කරණය වෙන්නේ පරමාණු දෙකක නෙවෙයි එකම පරමාණුවක ඇති සෑම විටම එකම පරමාණුවක ඇති කාක්ෂිකයකට එකතු වීමෙන් තමයි මුහුම්කරණය වෙන්නේ. කිසිදු අවස්ථාවක පරමාණු දෙකක කාක්ෂිකයකට එකතු වෙලා මුහුම්කරණය වෙන්නේ නැහැ. එකම පරමාණුවක ඇති කාක්ෂික විතරයි මුහුම්කරණය වෙන්නේ. හොඳට මතක තියාගන්න. බලමු ඔක්සිජන් වල සනුජත කවචේ
ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 16 වෙනි කණ්ඩේ. දෙකේ S වල ඉලෙක්ට්‍රෝන 2යි. දෙක P වල ඉලෙක්ට්‍රෝන 4යි. ඒතර වියුග්ම ඉලෙක්ට්‍රෝන 2යි යුග්ම 1යි. මෙන්න මේ S එකයි P වලයි. S වල කාක්ෂිකයි P වල කාක්ෂික තුනයි එකට එකතු වෙලා sp3 මුහුම් කාක්ෂික 4ක් හදනවා නේ. ඒ sp3 මුහුම් කාක්ෂික 4ෙන් sp3 මුහුම් කාක්ෂික දෙකක ඉලෙක්ට්‍රෝන යුග්ම බැගින් තියෙන්නේ. තවත් sp3 මුහුම් කාක්ෂික දෙකක ඉලෙක්ට්‍රෝන වියුග්ම ලෙස පවතින එක බැගින්. අන්නේ වියුග්ම ලෙස පවතින මුහුම් කාක්ෂික තමයි මේ හයිඩ්‍රජන් වල එකස් සමග රේඛීය අතිච්ඡාදනය වෙන්නේ. මේ ඉතිරි ඉලෙක්ට්‍රෝන යුග්ම ඇති මුහුම් කාක්ෂික. මේ අනුව අපි ජලාණුවේ OH බන්ධනය ගත්තොත් ඒ OH බන්ධනය හැදෙන්නේ O වල sp3 හයිඩ්‍රජන් 1s කාක්ෂික රේඛීය අතිච්ඡාදනය. ඔක්සිජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති sp3 මුහුම් කාක්ෂිකය හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති එකස් පරමාණු කාක්ෂිකය සමග රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙනවා සිග්මා සාසනිජ බන්ධනය. මේ විදිහට ජලාණුවේ ඕවට සිග්මා සාසනිජ බන්ධන දෙකයි. මේ අනිත් ඒවා එකසර ඉලෙක්ට්‍රෝන යුග දෙකක් තියෙනවා. මේ එකසර යුග්ම දෙක. මේ එකසර යුග්ම. මේ අනුව ජලාණුවේ හැඩය කෝණික වෙනවා. මේ තියෙන හැඩය කෝණිකයි. මධ්‍ය පරමාණු වඩා ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්ති හැඩය චතුස්තලාකාරයි. නමුත් බන්ධන ව්‍යාප්ති හැඩය කෝණිකයි. බන්ධන යුගල් 2යි. බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි හැඩය කෝණික. නමුත් ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තිය යුගල් 4ක් නිසා චතුස්තලීයයි. මධ්‍ය පරමාණු වඩා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. මුළු ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. සේරම යුගල් 4යි. යුගල් 4 නම් මුහුම් කාක්ෂික 4ක් ඕන. ඒ මුහුම් කාක්ෂික 4 තමයි sp3 මුහුම් කරණය. sp3 මුහුම් කරණයෙන් සෑදුණු sp3 මුහුම් කාක්ෂික 4. බහු බන්ධන ඇති ප්‍රභේදවල මුහුම් කරණය අපි ගමු සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් ඔක්සිජන් පරමාණු දෙකට ද්විත්ව බන්ධන තියෙන්නේ. ද්විත්ව බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4ක් යනවානේ. බන්ධන 4ට. S වල ඉලෙක්ට්‍රෝන 6නේ තියෙන්නේ. 6න් 4ක් බන්ධන 4ට ගියාම තව ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ තියෙන ඉලෙක්ට්‍රෝන යුග්මය. මේ අනුව සල්ෆර් වටා විකර්ෂණ ඒකක බලන්න කීයද කියලා. විකර්ෂණ ඒකක 1යි 2යි 3යි. ද්විත්ව බන්ධනයෙන් ෆයි බන්ධනය අතාරින් සිග්මා බන්ධනය විතරක් ගන්න. අන්න ඒක තමයි විකර්ෂණ ඒකකයක් කියන්නේ. S වටා මුළු විකර්ෂණ ඒකක 3ක් තියෙනවා. ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් හෝ එක බන්ධනයක් එක විකර්ෂණ ඒකකයක් ලෙස සලකන්නේ. මේ අනුව විකර්ෂණ ඒකක 1යි 2යි 3යි. සිග්මා බන්ධන විතරනේ මුහුම් කාක්ෂික වලින් හදන්නේ. පයි බන්ධන හදන්නේ P කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන්නේ. ඒ නිසා P කාක්ෂික හෝ D කාක්ෂික සහභාගීත්ව වෙන්නේ ෆයි බන්ධන හදන්නේ. ඒ නිසා සිග්මා බන්ධන විතරනේ හදන්නේ මුහුම් කාක්ෂික වලින්. ඒ නිසා මුහුම් කරණය ගැන කතා කිරීමේදී ෆයි බන්ධන සලකන්නේ නැහැ. සිග්මා බන්ධන සලකන්නේ 1යි 2යි මෙතන එකසර යුග්මයයි. ඒ නිසා කෙටියෙන් කියනවා නම් ඉතා කෙටියෙන් සඳහන් කරේ නම් මේ ද්විත්ව බන්ධනය සලකන්නේ විකර්ෂණ ඒකක එකක් ලෙස. ඒක තමයි සරලම අවස්ථාව. විකර්ෂණ ඒකක එකක් කියන්නේ අදහස් කරන්නේ මෙතන එක සිග්මා බන්ධනයක්. ඒ කියන්නේ එක මුහුම් කාක්ෂිකයකින් මේ බන්ධනය සාදාගත හැකි බව. මේ පැත්තට තව විකර්ෂණ ඒකකයක් මේ සිග්මා බන්ධනය සෑදීම එක මුහුම් කාක්ෂිකයක්. ඒ සඳහා අවශ්‍ය බව. එකසර යුග්මයටත් මුහුම් කාක්ෂික එකක් ඕන. මේ අනුව S වටා විකර්ෂණ ඒකක 3යි.
මේ බලන්න මධ්‍ය පරමාණුව වටා මුළු විකර්ෂණ ඒකක සංඛ්‍යාවට සමාන මොහොම් කාක්ෂික සංඛ්‍යාවක් තිබිය යුතුයි. මධ්‍ය පරමාණු වටා මුළු විකර්ෂණ ඒකක සංඛ්‍යාවට සමාන මොහොම් කාක්ෂික සංඛ්‍යාවක් තිබිය යුතුයි. මුළු විකර්ෂණ ඒකක සංඛ්‍යාවට සමාන මොහොම් කාක්ෂික සංඛ්‍යාවක්. එසේනම් සල්ෆර් ඩයොක්සයිඩ් වල ද්විත්ව බන්ධන දෙකයි එක සැර යුග්මයයි. විකර්ෂණයක 1යි 2යි 3යි. S වටා විකර්ෂණයක 3යි. සල්ෆර් වටා ඇති විකර්ෂණ ඒකක සංඛ්‍යාව විකර්ෂණ ඒකක සංඛ්‍යාව 3යි. විකර්ෂණ ඒකක සංඛ්‍යාව 3 නම් මොහොම් කාක්ෂික 3ක් අවශ්‍යයි. S මේ බන්ධන සාදා ගැනීම සඳහා. මොහොම් කාක්ෂික 3ක් නම් S1යි P2යි. S කාක්ෂිකයි P කාක්ෂික දෙකයි මොහොම් කරණයෙන් sp2 මොහොම් කරණය වේ යුතුයි. බලන්න බහු බන්ධන ඇති ප්‍රභේදයක මධ්‍ය පරමාණු මොහොම් කරණය ගැන අපි කතා කළේ. සල්ෆර් ඩයොක්සයිඩ් විකර්ෂණයක 3යි. VSEPR වාදය අනුව හැඩය කෙරෙහි බලපාන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 3යි. VSEPR යුගල් 3යි. හැඩය කෙරෙහි බලපාන්නේ සිග්මා බන්ධන විතරයි. පයි බන්ධන නෙමෙයි. හැඩය කෙරෙහි බලපාන්නේ සිග්මා බන්ධන පමණයි. ඒ වගේම හැඩය කෙරෙහි බලපාන්නේ මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගත්තොත් සිග්මා බන්ධනත් එක්ක එක සැරයක්ම. හැඩය කෙරෙහි නිතරම බලපාන්නේ මධ්‍ය පරමාණු වටා ඇති බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එක සැරයක. කිසි අවස්ථාවක ෆයි බන්ධන බලපෑමක් නැහැ. මේ අනුව හැඩය කෙරෙහි බලපාන ඉලෙක්ට්‍රෝන යුගල් නැත්නම් ඉලෙක්ට්‍රෝන යුග්මයන් ලෙස සලකන්නේ එක සැර යුග්ම හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම. විකර්ෂණයක කියලා සලකන්නේ එක සැර යුග්ම හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්ම. VSEPR වාදය අනුව හැඩය කෙරෙහි බලපාන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව හැඩය කෙරෙහි බලපාන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 3යි. 1යි 2යි 3යි. බන්ධන දෙක එක සැර එකයි. හැඩය කෙරෙහි බලපාන යුගල් සංඛ්‍යාව 3යි. මින් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වන අතර ඉතිරිය එක සැර යුගලයකි. මුළු යුගල් සංඛ්‍යාව 3 නම් මොහොම් කරණය මොහොම් කාක්ෂික 3ක් අවශ්‍යයි. එසේනම් මොහොම් කරණය sp2 බලමු. HNO2 බලන්න මේ නාඩිජන් වල මොහොම් කරණය ගැන. HNO2 වල නාඩිජන් වල බන්ධන 3ක් තියෙනවා. N වල ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන වල ඉතුරු දෙක. අෂ්ටක සම්පූර්ණයි. නාඩිජන් වල බන්ධන 3ට ඉලෙක්ට්‍රෝන 6යි මේ දෙක 8යි. විකර්ෂණයක 1යි 2යි 3යි. මෙහි නාඩිජන්හි සනුජතා කවචයේ මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 4කි. 1යි 2යි 3යි 4යි. මුළු යුගල් 4ක් තියෙනවා. පයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 1යි.
VSEPR वाद्य अणु नाइट्रोजन ही सनुजता कवचे सिग्मा बंधन इलेक्ट्रॉन गाना देखाई एकसरे गाने खाई VSEPR वाद्य अणु VSEPR वाद्य अणु VSEPR वाद्य अणु एन वटा ऐति विकर्षण एकक संख्याव इकाई देखाई तुना विकर्षण एकक तुना एनिसा मुहम काक्षिक विकर्षण एक तुनाई इनसा मुहम काक्षिक तुना मुहम काक्षिक तुना सैदे युतुई मुहम काक्षिक तुना खेदने कोमद एसकाई पी काक्षिक देखाई मैनुआ SP2 मुहम करने अन्ना विदेना ओनेम प्रभेदेक मध्य परमाणुटा तिबिन मुहम करने अपने स्वागत है कि इसे नाम मेघे नारिजनडा विकर्षण एक इकाई देखाई तुना विकर्षण एक तुनक नाम मुहम करने SP2 मुहम काक्षिक तुनक आवश्यक मैं बाला विविध व्यूहापि निर्माण करना विविध व्यूह निर्माण कराम विविध बांधन स्वरूप ऐतिविना इतनी अपि मुहम करना अवस्था धन से दियुति मैं पाड़ में सारांश गत मुहम करने खाब नोटा सिग्मा सहसनुज बांधन हतरक नाम बला विकर्षण एक हतरा विकर्षण एक हतरक नाम मुहम करने SP3 मैं बला न तो अवस्था खाबनडा सिग्मा बांधना देखाई में सिग्मा सा 5 बांधना दित्थ बांधना मैं खाबनडा विकर्षण एक तीन इकाई देखाई तुना विकर्षण एक तुना ना मुहम काक्षिक तुना ए मुहम काक्षिक तुना एसकेपी देखाई SP2 मैं बलन में आस्था खाबनडा सिग्मा सहसनुज बांधना देखाई दे पेत्रती यानी 5 बांधना त्रित्व बांधना मेक सिग्मा बांधना यानी बांधना देखा 5 बांधना खाबनडा विकर्षण एक देखाई मुहम काक्षिक देखाई SP मैंने खाबनला विकर्षण एक हतरक तेने लादी बंधन खोने अंश के एकस्य नामे कला विषयाटाई अंश के एकस्य नामे कला विषयाटाई मैं बंधन खोने खाबनडा चतुस्थलाकार व्याप्ते अंश के एकस्य नामे कला विषयाटाई मैं कला विषयाटा मेके SP2 मुहम करना अवस्था यदि बंधन कोणे हरियटमा मुहम काक्षिक तुन तुम्पेतर अनेक से विस्साई मेके चतुस्थलाकार मेके रेखीय मुहम काक्षिक देखाई मुहम काक्षिक देखाना रेखीय व्याप्ति एकस्य असुआई मुहम काक्षिक तुन नंग एकम तले तुम्पेतर अन्ने फैन के पितुतुन से तुम्पेतर अंश के एकसे विस्साई मुहम काक्षिक हतरा नाम
චතුස්තලාකාර ව්‍යාප්තිය අංශක 109 කලා 28යි. සාරාංශය කාබන් වල විකර්ෂණ ඒකක 4ක් නම් sp3 විකර්ෂණ ඒකක 3ක් නම් sp2 විකර්ෂණ ඒකක 2ක් නම් sp. දැන් ඔබට පැහැදිලි කාබන් වල මොහොම් කරන අවස්ථාව. sp3 විය හැකි, sp2 විය හැකි, sp විය හැකි කාබන් වල මොහොම් කරන අවස්ථාව. දැන් බලන්න ඊළඟ අවස්ථාව ඔක්සිජන් සඳහා. මේ බලන්න. මේ ඔක්සිජන් වල විකර්ෂණයක තියෙන 1යි 2යි එක සැරකල් 2යි සිග්මා බන්ධනය. මේකයි. විකර්ෂණයක 3ක් තියෙනවා වටා. විකර්ෂණයක 3 නම් sp2 මොහොම් කරන මේ ඔක්සිජන්. මේ ඔක්සිජන් ගත්තොත් විකර්ෂණයක 1යි 2යි 3යි. එතනත් sp2. මේ ඔක්සිජන් ගත්තොත් විකර්ෂණයක 1යි 2යි 3යි 4යි. සිග්මා බන්ධන 2යි එක සැර සිග්මා 2යි. විකර්ෂණයක 4 නම් sp3. මෙතන බලන්න. ඔක්සිජන් වල බන්ධන යුගල් 3යි එක සැර යුගල් 1යි. ඒත් විකර්ෂණයක 4ක් තියෙනවා. sp3 මොහොම් කරන්නේ. මේ බලන්න. ඔක්සිජන් වල විකර්ෂණයක 2යි දෙපැත්තට තියෙන. මොහොම් කරණය sp. මේ අපි සාකච්ඡා කළේ ඔක්සිජන් වල මොහොම් කරන අවස්ථාව. දැන් බලමු නාරිජන් වල මේ අවස්ථාව. එන්නඩ සහසනජ බන්ධන 3යි එක සැරයක්ම විකර්ෂණයක 4යි. එහෙනම් sp3. නාරිජන් වල විකර්ෂණයක එක සැරයක්ම 2යි මේ පැත්තට දෙපැත්තට 2යි. එන්නට සහසනජ බන්ධන 3ක් හදන්න පුළුවන් නේ. ඒ හදන අවස්ථාව තමයි එක පැත්තට ඒක බන්ධන අනිත් පැත්තට ද්විත්ව බන්ධනයි. මේ එක බන්ධන 3 මේ ද්විත්ව බන්ධනයි එක බන්ධනයි. මෙතන විකර්ෂණයක 3යි තියෙන්නේ. එහෙනම් මොහොම් කරණය sp2. මෙතන විකර්ෂණයක දෙපැත්තට 2යි. මේ පැත්තට 1යි මේ පැත්තට එක සැරයක්මයි. විකර්ෂණයක 2 නම් sp. n ස්ථායි තත්ත්වයටපත් වෙන්න. එන්නට බන්ධන 3ක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක බන්ධන 3ක්. ද්විත්ව බන්ධනයක් හා එක බන්ධනයක්. නැත්නම් ත්‍රිත්ව බන්ධනයක්. විකර්ෂණයක 4ක් නම් sp3. විකර්ෂණයක 3ක් නම් sp2. විකර්ෂණයක 2ක් නම් එක සරහා ත්‍රිත්ව බන්ධනය. එක සර කියන්නේ විකර්ෂණ ඒකකයක්. ත්‍රිත්ව බන්ධනය කියන්නේ තව විකර්ෂණ ඒකකයක්. විකර්ෂණයක 2යි නම් sp. මේ බලන්න මේවා. එන්නලා එක සැරයක් මේ දායක කළා මේ ධන ලකුණක් ඇවිල්ලා තියෙනවා. විකර්ෂණයක 4යි sp3. විකර්ෂණයක 3යි තුන් පැත්තට sp2. විකර්ෂණයක 2යි දෙපැත්තට sp. මේ තව අවස්ථාව. මේ අනුව ඕනම ව්‍යුහයක ඔබ නිරීක්ෂණය කරන්න මධ්‍ය පරමාණු වල විකර්ෂණයක සංඛ්‍යාව. අන්නේ විකර්ෂණයක සංඛ්‍යාව 4ක් නම් sp3. විකර්ෂණයක 3ක් නම් sp2. විකර්ෂණයක 2ක් නම් sp. මේ කාබන් සහ නයිට්‍රජන් සහ ඔක්සිජන් ගත්තොත් ඒ දෙවන ආවර්තයේ මුල් ද්‍රව්‍යනේ. දෙවන ආවර්තයේ තියෙන්නේ 2s සහ 2p විතරයි. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සනජතා කවචයේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 2s සහ 2p විතරයි. ඒ නිසා මොහොම් කරන සියල්ලම sp මොහොම් කරන විය යුතුයි. sp කාක්ෂික සම්බන්ධයෙන් වන මොහොම් කරන විය යුතුයි. ඒ කියන්නේ එක්ක sp, එක්ක sp2, එක්ක sp3. මේ මොහොම් අවස්ථා විතරයි සෑදිය හැක්කේ. දැන් බලමු ඊළඟ අවස්ථාව. පරමාණුක කාක්ෂිකය. මේ තමයි S කාක්ෂිකය. ගෝලාකාරයි. අපි මුලින්ම ඉගෙන ගත්ත S කාක්ෂිකය පරමාණුක කාක්ෂික. අපි මොහොම් කරන ගැන කතා කළා. කාක්ෂික ගැන කතා කරා. ඒකේ සාරාංශය දැන් අපි මේ ඉදිරිපත් කරන්නේ. S කාක්ෂිකය ගෝලාකාරයි. මේ බලන්න P කාක්ෂික. P කාක්ෂික ඩම්බෙල් ආකාරයේ කාක්ෂික තුනේ හැඩ වෙනස්.
එකක් x අක්ෂය, එකක් y අක්ෂය, එකක් z අක්ෂය ඔස්සේ දිශාගත වෙලා තියෙන්නේ. d කාක්ෂික ඉතාමත්ම සංකීර්ණ හැඩ තියෙන. අපි උසස් පෙළ පන්තියේදී s කාක්ෂික ගෝලාකාරයි, p කාක්ෂික ඩම්බෙල් ආකාරය කියලා හැඩ ඉගෙන ගත්තා. මේ spd පරමාණු කාක්ෂික. මේ තමයි spdf. f කාක්ෂික 7ක් තියෙනවා. ඉතාමත්ම සංකීර්ණයි හැඩ. සරල හැඩයක් තියෙන s කාක්ෂික, p කාක්ෂික විතර, d සංකීර්ණ වෙනවා, f තවත් සංකීර්ණ වෙනවා. ඒ පරමාණු කාක්ෂික අපි දැන් බලමු මුහුම් කාක්ෂික ගැන. s හා p අපි කියනවා s එකයි p එකයි එකතු වුණාම මෙන්න නම sp. මුහුම් කාක්ෂික දෙකක් හැදෙනවා. ඒ කාක්ෂික දෙක දෙපැත්තට විහිදෙනවා. මේ තියෙන රේඛීයයි. s එකයි p දෙකයි. sp2 මුහුම් කාක්ෂික. s එකයි p දෙකයි. තර මුළු මුහුම් කාක්ෂික සංඛ්‍යාව 3යි. හරියට ෆෑන් එකේ පෙත්තු 3 ඔස්සේ තුන් පැත්තට යන්නේ. ත්‍රියානති තලිය නැත්නම් තලිය ත්‍රිකෝණාකාර. කාක්ෂික අතර කෝණය අංශක 120ක්. මේ ඊළඟ අවස්ථාව s එකයි p 3යි. sp3 මුහුම් කාක්ෂික 4යි. අවකාශ ව්‍යාප්තිය චතුස්තලාකාර. මුහුම් කාක්ෂික අතර කෝණය අංශක 109.5යි. මුහුම් කාක්ෂික අපි බලමු ඊළඟ අවස්ථාව. sp මුහුම් කරණය. s කාක්ෂිකයි p කාක්ෂිකයි එකට එකතු වෙලා මේ sp නම් මුහුම් කාක්ෂික දෙකක් හදනවා. s එකයි p එකයි එකට එකතු වෙනවා. ඒ මුහුම් කාක්ෂික දෙක අවකාශ ව්‍යාප්තිය මෙහෙම රේඛීය. sp මුහුම් කාක්ෂික අවකාශයේ ව්‍යාප්තන ආකාරය. sp2 මුහුම් කරණය. s එකයි p කාක්ෂික දෙක එකට එකතු වෙලා එක වගේ අවකාශ ව්‍යාප්තියක් ඇති මුහුම් කාක්ෂික තුනක් හදනවා. ඒ sp2 නම් මුහුම් කාක්ෂික තුන අවකාශ ව්‍යාප්තිය තලිය ත්‍රිකෝණාකාරයි. මේ තියෙන්නේ ත්‍රියානති තලිය. මේ කෝණය අංශක 120යි. මුහුම් කාක්ෂික දෙකක් අතර කෝණය අවකාශ ව්‍යාප්තිය මේ. sp නම් රේඛීයයි, sp2 නම් තලිය ත්‍රිකෝණාකාර නැත්නම් ත්‍රියානති තලියයි. මේ තියෙන්නේ s කාක්ෂිකයි p කාක්ෂික තුනකුයි එකට එකතු වෙලා මෙන්න හැදෙන මුහුම් කාක්ෂික sp3 නම් මුහුම් කාක්ෂික තුනක්. අවකාශ ව්‍යාප්තිය මේ තියෙන්නේ චතුස්තලීය ජ්‍යාමිතිය අංශක 109.5යි. sp3 මුහුම් කාක්ෂික 4. අවකාශ ව්‍යාප්තිය s එකයි p 3යි. බලන්න ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් 2 3 4 5 6. මේ ඉලෙක්ට්‍රෝන යුගල් 2 3 4 5 6 අවකාශ ව්‍යාප්තිය. යුගල් දෙකක් නම් රේඛීය. 3ක් නම් ත්‍රියානති තලීය. 4ක් නම් චතුස්තලීය. 5ක් නම් ත්‍රියානති දීපිරඩාකාර. 6ක් නම් අශ්වතලීය. මේ අනුව ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් නම් එතන තියෙන sp මුහුම් කරණය. අවකාශයේ ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් ව්‍යාප්ත වෙනවා නම් ඒක sp2. මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි තියෙන්නේ. එහෙනම් මධ්‍ය පරමාණු මුහුම් කරණය මුළු යුගල් සංඛ්‍යාවට සමාන මුහුම් කාක්ෂික තියෙන්න ඕන. ඒකයි ඒකේ අදහස. මේ තියෙන්නේ යුගල් දෙකයි මුහුම් කාක්ෂික දෙකයි sp. යුගල් 3යි මුහුම් කාක්ෂික 3යි. යුගල් 4යි මුහුම් කාක්ෂික 4යි. යුගල් 5යි මුහුම් කාක්ෂික 5යි. යුගල් 6යි මුහුම් කාක්ෂික 6යි. ඔබ කිසියම් ප්‍රභේදයක මධ්‍ය පරමාණු වටා බලන්න මුළු ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද කියලා. මුළු ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් නම් මුහුම් කරණය ගන්න sp. මුළු යුගල් සංඛ්‍යාව 3යි. එහෙනම් ගන්න sp2. මුළු යුගල් සංඛ්‍යාව 4යි. 4 නම් ගන්න sp3. බලන්න උදාහරණයක් හැටියට මධ්‍ය පරමාණු වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. මේ තියෙන්නේ
කාබන් ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. එසේනම් කාබන් වල මොහොම් කරන sp3. බලන්න ඇමෝනියා වල नाइट्रोजन वडा बंधन युगल 3යි එකසර යුගලයි. जले ऑक्सीजन वडा बंधन युगल 2යි එකසර යුගල් 2යි. मध्य परमाणु वटा इलेक्ट्रॉन युगल 4යි. मुहम करने युगल 4 मुहम काक्षिक 4ක් ඕනේ නම් sp3. मध्य परमाणु वटा इलेक्ट्रॉन युगल 4යි. बंधन युगल 3 එකසර 1යි. युगल 4යි sp3. ऑक्सीजन वटा बंधन युगल 2 එකසර युगल 2යි. ओ वटा මුළු ඉලෙක්ට්‍රෝන युगल ගාන 4යි. युगल 4 නම් මුහුම් කරන sp3. මේ අනුව කිසියම් ප්‍රභේදයක මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් නම් මුහුම් කරන sp3. ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් නම් sp3. ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් නම් sp3. අන්නේ සිද්ධිය තමයි සාරාංශ කළා මෙතන කියවෙන්නේ. මධ්‍ය පරමාණු වටා इलेक्ट्रॉन युगल 4ක් තියෙනවා නම් මුහුම් කරන අවස්ථාව sp3 බව මේ බලන්න. මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 4යි. ඒ 4 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් වෙන්නත් පුළුවන්. බන්ධන 3 එකසර යුගලයක් වෙන්නත් පුළුවන්. බන්ධන 2 එකසර යුගල් 2ක් වෙන්නත් පුළුවන්. बंधन 2 එකසර යුගල් 2යි. මුළු යුගල් 4යි. එසේනම් මෙන්න මුහුම් කරන sp3. යුගල් 5ක් නම් sp3d. යුගල් 6ක් නම් sp3d2. sp3d2 මේ අනුව කිසියම් ප්‍රභේදයක මධ්‍ය පරමාණු වටා විකර්ෂණයක 2යි ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. මෙතන ලියන්න පුළුවන් අපිට විකර්ෂණ ඒකක සංඛ්‍යාව කියලා. මෙතන දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගල් වෙනුවට තවත් නමක් දෙන්න පුළුවන්. विकर्षण एकक संख्या विकर्षण एकक संख्या इलेक्ट्रॉन युगल ගාන වෙනකොට දෙන්න බලන්න විකර්ෂණ ඒකක සංඛ්‍යාව. විකර්ෂණ ඒකක 2 නම් sp මුහුම් කරන්නේ. විකර්ෂණ ඒකක 3 නම් sp2. විකර්ෂණ ඒකක 4 නම් sp3. 5 නම් sp3d. 6 නම් sp3d2. ඔබට පැහැදිලි ඇති. මේ උදාහරණයෙන් ඒ පැහැදිලි වෙනවා ඇති. බලන්න sp3 මුහුම් කරන අවස්ථා 3ක්. විකර්ෂණ ඒකක 4යි. විකර්ෂණ ඒකක 4යි. විකර්ෂණ ඒකක 4යි. නමුත් මේක බන්ධන යුගල් 4යි. बंधन युगल 3 එකසර 1යි. बंधन युगल 2 එකසර 2යි. කෙසේ හෝ විකර්ෂණ ඒකක 4ක් නම් මුහුම් කරන්නේ sp3. ඒ සාරාංශය තමයි මේ වගුවේ පෙන්වන්නේ. විකර්ෂණ ඒකක 3යි. ඒ විකර්ෂණ ඒකක 3 මේ විදිහට වෙන්න පුළුවන්. මේ බලන්න bf3 විකර්ෂණ ඒකක 3යි. එහෙමනම් මේක මුහුම් කරන්නේ sp2. මේ බලන්න තව අවස්ථාවක් SnCl2
6.14 කාණ්ඩයේ SN කාබන් සිලිකන් ජර්මේනියම් ටින් ඉලෙක්ට්‍රෝන 4න් 2ක් බන්ධන ඉතුරු ඉලෙක්ට්‍රෝන යුග්මය විකර්ෂණයක 3යි මුහුම්කරණය sp2 මේ අනුව පරමාණුක කාක්ෂික සාරාංශ S හා P කාක්ෂික එකට එකතු වීමෙන් මුහුම්කරණය වෙන්නේ sp මුහුම් කාක්ෂික මේ sp මුහුම් කාක්ෂික මෙතන sp S එකයි P කාක්ෂික දෙකයි මුහුම්කරණයෙන් සැදෙන sp2 මුහුම් කාක්ෂික sp මුහුම් කාක්ෂික රේඛීය ව්‍යාප්තන sp2 තලීය ත්‍රියානති S එකයි P කාක්ෂික 3යි මේ sp3 චතුස්තලාකාර ව්‍යාප්තිය sp3යි d එකයි sp3d කාක්ෂික 5යි ත්‍රියානති දීපිරමිඩාකාර කාක්ෂික 5 ව්‍යාප්තිය sp3d sp3d2 කාක්ෂික 6යි අෂ්ටතලීය sp3d2 sp3d2 මේ තමයි මේ පාඩමේදී අපි මේ දක්වා ඉගෙනගත් මුහුම් කාක්ෂිකවල සාරාංශය S හා P කාක්ෂික එකට එකතු වීමෙන් සෑදෙන sp නම් මුහුම් කාක්ෂික දෙකක් S හා P කාක්ෂික දෙකක් එකට එකතු වීමෙන් sp2 නම් මුහුම් කාක්ෂික 3ක් S හා P කාක්ෂික 3ක් එකට එකතු වෙලා sp3 නම් මුහුම් කාක්ෂික 4ක් S හා P කාක්ෂික 3ක් සමග D කාක්ෂිකයක් එකට එකතු වීමෙන් sp3d නම් මුහුම් කාක්ෂික 5ක් sp3d2 ලෙස හඳුන්වන්නේ S කාක්ෂිකය සමග P කාක්ෂික 3ක් හා D කාක්ෂික 2ක් එකට එකතු වීමෙන් සෑදෙන මුහුම් කාක්ෂික. ඒ මුහුම් කාක්ෂික වල අවකාශ ව්‍යාප්තිය මේ තියෙන්නේ මුහුම් කාක්ෂික දෙකක් නම් රේඛීයයි 3ක් නම් ත්‍රියානති තලීය 4ක් නම් චතුස්තලාකාර 5ක් නම් ත්‍රියානති දීපිරාකාර 6ක් නම් අෂ්ටතලීය. ඒවට නිදසුන් මේ දීලා තියෙනවා. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මුහුම් කාක්ෂික වර්ගයේ sp sp2 sp3 sp3d sp3d2 अवकाश व्याप्ति में sp रेखीय sp2 त्रियानति तलीय sp3 चतुस्थलीय sp3d त्रियानति दीपिनुडाकार sp3d2 මුහුම් කාක්ෂික 6ක් අෂ්ටතලීය. ඒ සඳහා නිදසුන් දීලා දෙනවා මේ මුහුම් කාක්ෂික දෙකෙන්ම බන්ධන දෙකක් රේඛීය මුහුම් කාක්ෂික 3ෙන් බන්ධන 3ක් ත්‍රියානති තලීය නැත්නම් තලීය ත්‍රිකෝණාකාර මුහුම් කාක්ෂික 4ෙන්ම බන්ධන 4ක් චතුස්තලීය මුහුම් කාක්ෂික 5ෙන් බන්ධන 5ක් සෑදෙන අවස්ථාව ත්‍රියානති දීපිනුඩාකාර මුහුම් කාක්ෂික 6ෙන් බන්ධන 6ක් සෑදෙන අවස්ථාව අෂ්ටතලීය. මේ තමයි මුහුම් කාක්ෂික සියල්ලගෙන්ම බන්ධන සඳන අවස්ථාවන්ට අනුරූප හැඩ. ළමයි මේ පාඩමේ අපි සාකච්ඡා කරේ මධ්‍ය පරමාණු මුහුම්කරණයෙන් සෑදෙන ප්‍රභේද වල හැඩ නිගමනය කිරීමත් ඒ වගේම විවිධ අණු සහ ආයනවල රසායනික බන්ධන සෑදීමේදී මධ්‍ය පරමාණුව මුහුම්කරණය වන අවස්ථා සහ මුහුම් කාක්ෂිකවල අවකාශ ව්‍යාප්තිය ඒ වගේ මුහුම් කාක්ෂිකවල අවකාශ ව්‍යාප්තියෙන් ප්‍රභේදවල හැඩ තීරණය කිරීම මේ පාඩමේදී අවසන් කළා. බලමු ඊළඟ පාඩමේදී මුහුම් කාක්ෂික
වල අවකාශ ව්‍යාප්තිය, මුහුම් කරණය වන ආකාරය, යම් පරමාණුවකට බන්ධන සෑදී ඇති අවස්ථාවක මුහුම් කරණය කවරක්ද යන්න, ඒ සහසනුජ බන්ධන සෑදීමට සහභාගී වෙන මුහුම් කාක්ෂය කවරක්ද යන්න පිළිබඳ අභ්‍යාස මාලාවක් සාකච්ඡා කරන්න. අපි ඊළඟ පාඩමේදී හමු වෙමු.